PS 2021යි ඒක මතක නැහැ. තෙරුවන් සරණයි සුබ සන්ධ්‍යාව ප්‍රාර්ථනා කරනවා ඔබ සියලුම දෙනාට. කැලණිය විශ්වවිද්‍යාලයේ බෞද්ධ ශිෂ්‍ය සංගමය මගින් සංවිධානය කරනු ලබන විදුලකර දහම් විසිඹුව ධර්මදේශනා මාලාවේ 9 වන දිගහැරුමයි මේ. පමොදි හොඳයි. ඔබේත් මගේ ජීවිතවල දුක හෝ සතුට රඳා පවතිනේ භෞතික සම්පත්වල ප්‍රමාණය මත නොවේ. ලද දෙයින් සතුට විය හැකි නම් ඊතා අල්ප වූ දේ තුළ වුවද අපගේ සතුට රඳා පවතිනවා. මානසික ආතතියකින් තොරව දුක හා සතුට සමබරව විඳදරා ගනිමින් ප්‍රීතිමත් ජීවිතයක් ගත කළ හැකි ආකාරය පිළිබඳව සඳහන් බුදුදහමේ ඉගැන්වීම් අපගේ ජීවිතවලට මනා පිටුවහලක් වෙනවා. ඉතින් එසේනම් ප්‍රීතිමත් ජීවිතයක් ගත කිරීමට බුදුදහමින් අනුදත් උපදේශයන් යන තේමාව ඔස්සේ දහම් කරුණු දැන හැඳිනගෙන ජීවිතයට එකතු කරගන්නට ඔබටත් විදුලකර දහම් විසිඹුව අවසානයේ තෙක් රැඳී සිටිනට ඇරයුම් කරනවා. හොඳයි එසේනම් අද අපගේ වැඩසටහනේ ගෞරවනීය දේශකයන්න් වහන්සේ හඳුනා ගනිමු. අපගේ ගෞරවපූර්වක ආරාධනය පිළිගෙන විදුලකර දහම් විසිඹුව වෙත වැඩම කරන්නට යෙදුණු රාජකීය පඬිත නම කියන්නට අවසරයි අතිපූජ්‍ය දොඩම්පහළ රාහුල ස්වාමීන් වහන්සේ. ඉතින් උන්වහන්සේ සාදු නද නංවා নমස්කාර පූර්වකව විදුලකර දහම් විසිඹුව වෙත පිළිගනිමු. සාදු සාදු සාදු. ගෞරවනීය ස්වාමීන් වහන්සේට මෙතෙන් පටන් සදහම් දේශනාව සිදු කරන්නට පාද නමස්කාර පූර්වකව ඇරයුම් කර සිටිනවා. අවසරයි ස්වාමීන් වහන්සේ. අපි තෙරුවන් සරණ යමු. පංචශීලයේ පිහිටමු. අපි ශබ්දන කළා නමස්කාරය කියමු. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං
saranang gacchami. සංඝං සරණං ගච්ඡාමි. Tiyampi buddhang saranang gacchami. ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි. Tiyampi dhammang saranang gacchami. ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි. Tiyampi sanghang saranang gacchami. ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි. Tiyampi buddhang saranang gacchami. တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි. Atiyampi dhammang saranang gacchami. တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි. Atiyampi sanghang saranang gacchami. တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි. Anatipata veramani sikkhapadang samadhiyami. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. Adinnadana veramani sikkhapadang samadhiyami. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. Kamesu miccācara veramani sikkhapadang samadhiyami. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. Savada veramani sikkhapadang samadhiyami. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. Kamiraya majjapama datthana veramani sikkhapadang samadhiyami. සුරාමේරේ මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. Samanta cakkavalesu atra gaccantu devata saddhammang munirajassa sunantu sagga mokkadang Dhammasavana kālo ayang bhadanta Dhammasavana kālo ayang bhadanta Dhammasavana kālo ayang bhadanta Namo tassa bhagavato arahato samma sambuddhassa namo tassa bhagavato arahato samma sambuddhassa namo tassa bhagavato arahato samma sambuddhassa Yatahi anga sambhara hoti saddho rato iti evaṁ khandesu sattesu hoti saddhoti sammutiti. Shraddha buddhi sampanna satpurusa කාරුණික සුපින්වත් අපේ කැලණි විශ්වවිද්‍යාලීය මහා බෞද්ධ සංගමය ඒ වගේම ආධ්‍යාත්මික ඒ කමිටුව නියෝජනය කරන සියලු නිලදරු දූපුතුන් ඇතුළු මේ අවස්ථාවට සහභාගී වන අපේ පින්වත් තරුණ දූල පුතාලා
ඒ වගේම එම පවුල්වල සමාජික බවතුන් ඇතුළු සදහැවත් පින්වතුනි. තිලෝගුරු භාග්‍යවත් අරහත් සම්්‍යක් සම්බුද්ධ සර්වඥ රාජෝත්තමයන්න් වහන්සේ දේශනා කොට වදාළ ශ්‍රී සද්ධර්මය අපේ කැලණි විශ්වවිද්‍යාලීය මහා බෞද්ධ සංගමය එවැගේම එහි ඒ අධ්‍යාත්මික සභාව විශ්වවිද්‍යාලීය අධ්‍යාපන කටයුතු අභ්‍යන්තරික වශයෙන් සීමා වී තිබුණත් ලෝකේම පවතින මේ කොරෝනා වසංගතය හේතු කොටගෙන අපේ දරුවෝ ඒ තමන්ගේ අධ්‍යාපන කටයුතු මේ තාක්ෂණය භාවිත කොට සිදු කරන අතරම මේ විෂය පරිබාහිර වූ ඒ වගේම තමන්ගේ ජීවිතවලට ඉතාමත්ම වැදගත් වන ආගමික පසුබිම අත් නොහැර ඒ තාක්ෂණයම භාවිතා කරලා මීට කැමැති දහමට ආදරය කරන ඇල්ම ඇති දුවදරුවන්ට සහසම්බන්ධ වන්නට අවශ්‍ය කටයුතු සම්පාදනය කරමින් මේ ආකාරයෙන් ධර්මදේශනා සිදු කිරීම අපි පළමුව ඉතාම අගය කිරීමකට පත්‍ය කරනවා. හේතුව අපේ දරුවන් තමන්ට එකක් පැවරිච්ච වගකීම වගවීමක් ලෙස ඒ නිලතල ලබලා ඒ නිලතලවලට පමණක් සීමා නොකොට ඒ සමිති සමාගම් හදාගෙන ඒ සමිති සමාගම් නාමිකව පමණක් නොතබා ඒවායේ තම නිලකාල තුල අවශ්‍ය ශක්‍රීය ක්‍රියාකාරකම් වල නියැලීම ඇගීම. අනෙක් පසින් අපේ විශ්වවිද්‍යාලයට අදාළ වන ඉතාමත් වැදගත් ක්‍රියාදාමයක්. කැලණිය විශ්වවිද්‍යාලය කියලා කියන්නේ විද්‍යාලංකාර විශ්වවිද්‍යාලය. විද්‍යාලංකාර කියන වචනය ආව අපේ දූපුතුන් මේ විදුලකර දහම් සභාව හැටියටත් මේ නම් කරනවා දහම් විසුඹුව හැටියටත්. ඒක ඉතාම වැදගත් 1875 රත්මලානේ ශ්‍රී ධර්මාලෝක අපේ ලොකු ස්වාමීන් වහන්සේ ආරම්භ කරන්නට යෙදුන අපේ විදුලකර මහ පිරිවෙන එදා ධර්මශාලාව නමින් ආරම්භ කරලා අධ්‍යාපනය සකස් කරලා මේ රටේ එක ගුරුකුලයක් බවට පත් වුණා. එය කිරුවත්තුඩුවේ ශ්‍රී ප්‍රඥාසාර අපේ 4 වෙනි විදුලකර මහා පරිවිනාධිපතීන් වහන්සේගේ සමයෙහිදී විද්‍යාලංකාර පිරිවෙන විද්‍යාලංකාර නමින් විශ්වවිද්‍යාලයක් කිරීමට තරම් අවශ්‍ය කරන ඒ විෂය නිර්දේශ වලින් හෙබිව පැවැත්වපු නිසා එදා හිටපු අපේ SWRD බණ්ඩාරනායක ශ්‍රීමතානන් දහනායක අපේ අධ්‍යාපන ඇමතිතුමා ආදීන් එකට යොමු කරවලා විශ්වවිද්‍යාල තත්වයට විද්‍යෝදයත් විද්‍යාලංකාරයත් දෙක මේ පිරිවෙන් දෙක ආගමික පසුබිමක් පැවතිච්ච එදා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කොළඹ මණ්ඩපය වගේ දේවල් මේ රටේ එක පැලැන්තියකට ඒ අය අසා සිටියත් අමනාපවන්නේ නැහැ. එක්තරා පැලැන්තියකට පමණක් විශ්ව අධ්‍යාපනය ලැබීමට වෙන්ව පවතිද්දී මේ රටේ අහු අස්සක් මුල්ලක් නෑර අපේ අහිංසක දුප්පත් දූපතුන්ට විශ්වවිද්‍යාලය කියන එක විවෘත වුණේ මගේ දුවේ පුතේ මේ බෞද්ධ ආයතන දෙක විශ්වවිද්‍යාල බවට පත්වීමත් සමග 1959 වගේ ඒ කාල පරාසය තුල විශේෂයෙන් පින්වත් ස්වාමින් වහන්සේලා විද්‍යෝදය පැත්තෙන් අපේ පූජනීය වැලිවිට සෝරත නායක හාමුදුරුවන් වහන්සේලා වගේම
විද්‍යාලංකාර මහ පිරිවෙන පැත්තෙන් කිරිවත්තුඩුවේ නායක හාමුදුරුවෝ, කොටහේනි ප්‍රඥා කීර්ති හාමුදුරුවෝ, හැඩිපන්නල පඤ්ඤාලෝක හාමුදුරුවෝ, ඒ වගේම යක්කඩුවේ ශ්‍රී ප්‍රඥාරාම නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ, ඒ වගේම විද්‍යාලංකාර විශ්වවිද්‍යාලයේ ප්‍රථම බෞද්ධ සංස්කෘතිය පිළිබඳ මහාචාර්යවරයන් වහන්සේ පළමුවෙනි පීඨාධිපතීන් වහන්සේ බවට පත් වුණේ. ඒ වගේම මේ පිරිවෙන් දෙක විශ්වවිද්‍යාල කළ යුතුයයි කියා දිගට හරහට ලිපි ලියමින් සම්පූර්ණයෙන්ම ජීවිතය ඒ වෙනුවෙන් කැප කරමින්, ඒ වගේම මෙය හමස් පෙට්ටියට නැත්තම් කුණු කූඩයට යමන්ට සිටින මොහොතක දකුණු අප්‍රිකානු සහ ආසියානු ලේඛක සංගමයට රෂ්‍යාවේ සහභාගී වෙමින් සිටින අවස්ථාවක එයද පසකට දමා නැවත ලංකාවට පැමිණිලා දහනායක උන්නහේලා අල්ලගෙන මෙය විශ්වවිද්‍යාල බවට පත් කළ යුතුයි කියන දැඩිව සක්‍රියව ක්‍රියාත්මක වුණේ මාගේ ගුරුදේවයන් වහන්සේ මහාචාර්ය බබරැන්දේ සිරිසීවලී ස්වාමීන්ද්‍රයන් වහන්සේ. ඉතින් ඒ නිසා ඒ ආකාරයේ බෞද්ධ පසුබිමක් ඇති, ඒ වගේම මේ රටේ ජාතික ව්‍යාපාරයන්හිදී සක්‍රියව ප්‍රගතිශීලී ක්‍රියාමාර්ග ගත්ත පුතේදුවේ. ප්‍රගතිශීලී කියන වචනේ ප්‍රතිවිරුද්ධ වචනය ප්‍රතිගාමී. මේ ප්‍රගතිශීලී සහ ප්‍රතිගාමී කියන වචන දෙක නිර්මාණය කළෙත් කැලණි විශ්වවිද්‍යාලය. ඒ වචන දෙකේ අයිතිකරුව වචන 28ක් වගේ මගේ ගුරුදේවයන් වහන්සේ මහාචාර්ය බබරැන්දි සිරිසීලී හාමුදුරුවෝ භාෂාවට එකතු කළා. ඔය පීඨාධිපති, කුලපති, උපකුලපති ඔය ඔක්කොම නම් හැදුවේ උන්වහන්සේ. එතකොට ඒව බිහි කළේ මේ කැලණි විශ්වවිද්‍යාලය. ඉතින් ඒ නිසා මගේ දූල පුතාලා අපේ විශ්වවිද්‍යාලය තුල අපි ඇතුල් වෙනකොට අපේ ධර්මාලෝක නායක හාමුදුරන්ගේ පිළිරුව දැක කියාගෙන බුදුහාමුදුරුවෝ වැඳ පුදාගෙන ඒ නම් වලින් තියෙන හෝල් වල අධ්‍යාපනය හදාරනකොට අපිට මේ වගේ බෞද්ධ පසුබිම ඉතාමත්ම බලවත් කිරීම ඉතාම වැදගත්. ඉතින් ඒ වගේම මේ 9 වෙනි ධර්මානුශාසනාවේදී අපි විශේෂයෙන් පුතාලා දුලගේ විශ්වවිද්‍යාලයට බොහෝම ආදරය කළ, අනුපමේ මහා මෙහෙවරක් කළ, විශ්වවිද්‍යාලයට බොහොම ගෞරවයක් ලබා දුන් අපේ විද්‍යාලංකාර මහා පරිවේනාධිපතිව වැඩවිසූ කොළඹ හලාවත දිස්සාවේ ප්‍රධාන සංඝනායක සද්ධම්ම ජෝතික ධජ ආචාර්ය අපේ අපවත් වී වදාළ වැලමිටියාවේ කුසල ධම්ම අතිගෞරවනීය නායක හාමුදුරුවෝ ඔබේ කුලපතීන් වහන්සේ හිටපු අපි ඉතාමත්ම පින්දීමෙන් යුක්තව මං හිතන්නේ අපේ විදුලකර දහම් මේ අසපුවේ සුබුලන දූපුතුන්ගේ යුතුයකමක් වෙනවා උන්වහන්සේට පින් අනුමෝදන් කරවීම. මේ ධර්මානුශාසනාවතේට මුල් කොටගෙනයි සිද්ධ කරන්නේ. ඒ නිසා නායක හාමුදුරුවන්ට අපේ කුලපතීන් වහන්සේට අමා මහ නිවන් සැප ලැබේවා කියන අපි සාදු ප්‍රාර්ථනාව සිද්ධ කරනවා. දරුවනි, විශ්වවිද්‍යාල අධ්‍යාපනයේදී අපේ කරුණු 3 විශේෂයෙන්ම අපේ පරීක්ෂණ, ඒ තුලින් නිරීක්ෂණ සහ නිගමනවලට පැමිණීම අත්‍යවශ්‍යයි. අපේ බෞද්ධ දර්ශනයෙහි තියෙන්නේ ඔය කියන කාරණාව. බුදුදහම විද්‍යාත්මකයි කිව යුතු වන්නේ නැහැ. එහෙත් බුදුදහමේ පදනම විද්‍යාත්මකයි. සැබෑම විද්‍යාව බුදුදහමයි දරුවනි. දැන් සයන්ස් කියන වචනයට විද්‍යාව කියන වචනය දීමෙහි වැරද්ද මිස සයන්ස් යනෝ විද්‍යාව නොවේ. ඒක ඊටාම වැදගත්. පුතාලා දන්නවා අපි ධම්සක් පැවතුම් සූත්‍රය දේශනා කරනකොට ඒ ධම්සක් පැවතුම් සූත්‍රයේහි අපි කියනවා ඔය ඥානං උදපාදි, පඤ්ඤා උදපාදි, ආලෝකෝ උදපාදි, විඥා උදපාදි ආදී වශයෙන්. බලන්න විද්‍යාව තියෙන්නේ කොච්චර ඉහළකින්ද. එතකොට බෞද්ධ දර්ශනීය තමයි ලොව පවතින විද්‍යාව. එතකොට අපි සයන්ස් කියන එකක් තියෙනවා. ඒකට මේ විද්‍යා කියන වචනය දුන්නට ඒක නිවැරදි වන්නේ නැහැ. ඒකට අපි දිය හැකි හොඳම වචනය තමයි දුවේ පුතේ අවිද්‍යාව. ඔය භෞතිකව තිබෙන කාරණා අද කියන දේ හෙට බොරුවක් වෙන ඒකට අපි කියනවා අවිද්‍යාව කියලා. හැබැයි මේ අවිද්‍යානුකූලව වුවද ගොඩ නැගෙන යම් යම් කරුණු වලින් අපි ඵල ප්‍රයෝජන ලබනවා.
ඒකේ ගැටලුවක් නැහැ. හැබැයි මේ විද්‍යාව එහෙම එකිනෙක කෙනාට වෙනස් වන එකක් නොවේ. එතන අපි ත්‍රිවිද්‍යාවක් උගන්වනවා. ඒකත් එක්ක විද්‍යාත්මක පසුබිමක් තිබෙනවා. විද්‍යාවේ පසුබිම පාදනම මා සඳහන් කළා මේ පරීක්ෂණ නිරීක්ෂණ තුලින් නිගමනවලට පිවිසීම. එතකොට බෞද්ධ දර්ශනය පුතාලගේ බුදුදහම හැම වෙලේම ප්‍රායෝගික මාර්ගයක්. දැන් ඒක තමයි අපිට ජීවිතයක සැනසීමට හේතු වෙන්නේ. මේක ඉල්ලීමක් ආදී දෙයක් නෙවෙයි. දැන් අපේ දරුවෝ සම්බන්ධ වෙන්න පුළුවන් සියලු මගේ බෞද්ධ සංගමයේ වුණාට අපේ කැලණි විශ්වවිද්‍යාලයේ සියලුම ජාතිකයන් සියලුම ආගමිකයන් සමහරක් වෙලාවට අපිට අපෝපකාර කරනවා. අපිත් එක්ක සහසම්බන්ධව කටයුතු කරන නිසා මේ ධර්මානුශාසනාවටත් පුතාලා දුල එහෙම සහසම්බන්ධ වෙන්න පුළුවන්. ඔය ඒ අයට මේක ඉතා වැදගත් සහ ඔබටත් ඉතාම වැදගත්. බුදුදහමේ පවතින මේ මූලික පදනම අපි තේරුම් ගත්තොත් එය තමයි ජීවිතයක සැහැල්ලු භාවයට හේතු වෙන්නේ කියන එක. මොකද යථාර්ථයයි දරුවනි බුදුහාමුදුරුවෝ ලෝකයේ සොයාගත්ත එක දෙයක් තියෙනවා. ඒ ලෝකයේ එවකට නොසොයාගත්ත සහ නොපැවතුණු දෙයක් උන්වහන්සේ ලෝකයට පෙන්වනවා. හැබැයි ලෝකයේ පවතින දේ උන්වහන්සේ සොයා ගන්නවා. ඒක උන්වහන්සේගේ කරගන්නේ නැහැ. තමන්ගේ කරගන්නේ නැහැ. හැබැයි ලෝකේ තියෙන දෙයක් අපිට අහුවෙච්ච නැති දෙයක් උන්වහන්සේ ඒක අරගෙන පෙන්වනවා. ඒකට තමයි කියන්නේ බුදුදහමේ පදනම කියලා. මොකද්ද ඒ පදනම? පටිච්ච සමුප්පාදය. පටිච්ච සමුප්පාදය කියලා කියන්නේ දුල පුතාලෝ කතා කරන හේතුවක් හෝ හේතු රාශියක් නිසා ඵලයක් හෝ ඵල රාශියක් හටගනී. ඔක තමයි අපේ පදනම. දැන් ඕනේම දහමක දරුවනේ තියෙනවා න්‍යායක් සහ ප්‍රතිපත්තියක්. න්‍යාය කියලා කියන්නේ එහි තිබෙන ඔය පටිච්ච සමුප්පන්න බව වගේ ගැඹුරු පදනම. ඒක ප්‍රායෝගික කරන එකට කියනවා ප්‍රතිපත්තිය කියලා. එතකොට පුතාලා දුවලා අහලා තියෙනවා අතීතයේ බුදුහාමුදුරුවෝ ලොව පහළ වෙන විට 62ක් දෘෂ්ටීන් තිබුණු බව. ඒ 62ේම තිබුණ ප්‍රධාන න්‍යාය දෙකයි උච්ඡේද දෘෂ්ටිය සහ සාස්වත දෘෂ්ටිය. එක්කෝ මරණයෙන් පස්සේ ඉපදීම යනවා නැත්නම් මරණයෙන් පස්සේ නැවත ඉපදීමක් නැහැ. ඒකේ ප්‍රතිපත්ති දෙකක් තිබුණා. මරණයෙන් පස්සේ ඉපදීමක් නැහැ කියපු අය අනිවාර්යයෙන්ම ශරීරයට දැඩිසේ සැප දුන්නා. මරණයෙන් පස්සේ ඉපදීම මරණය දෙක දිගටම වෙනවා කියපු අය ශරීරයට දැඩිසේ දුක් දුන්නා. ඕකනේ උනේ. ඒ කියන්නේ අත්තකිලමතානුയോഗය සහ කාම සුඛල්ලිකානුയോഗය. බුදුරජාණන් වහන්සේ මේ දෙකට අයිති නොවි මැදමාවත ගත්තා. දැන් අපි ඉරි දෙකක් ගැහුවොත් එහෙම සාමාන්‍ය ඇල හැඩයකට ඊතලයක අගිස්ස කෙලවරසේ ඒකේ මැදින් ඉරක් ගැහුවොත් ඒ මැද ඉරේ අපිට න්‍යාය ලියන්න පුළුවන් මජ්ක්‍ධිම දේශනාව කියලා. ඒ මජ්ක්‍ධිම දේශනාව කියන්නේ පටිච්ච සමුප්පාදය. එතකොට ඒකේ ප්‍රතිපත්තිය ලියන්න පුළුවන් කාමසිකල්ලිකානුയോഗයත් අත්තකිලමතානුയോഗයත් දෙකට මැදින් ලියන්න පුළුවන් අපිට අර මජ්ක්‍ධිම දේශනාව වගේ මධ්‍යම ප්‍රතිපදාව. ඒක තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය. දැන් ඕක තමයි අපි සරලම මූලික අපේ පදනම. එතකොට මේකේ පිටේ මජ්ක්‍ධිම දේශනාව කියලා කියන්නේ පටිච්ච සමුප්පන්න බව. මේ පුතාලා ඉගෙන ගත්ත අස්මින් සති ඉදං හෝති අස්මින් අසති ඉදං නොහෝති ඉමස්ස උප්පාදා ඉදං උප්පජ්ජති ඉමස්ස නිරෝධා ඉදං නිරොජ්ජති. ඔයාලා කිව්වේ ඇති කල ඇත නැති කල නැත උපදින කල උපදී නූපදින කල නූපදී. පුතාලා තව විදිහකට කිව්වා ඒ ඇති කල බී ඇත. ඒ කියන අකුර තියෙන නිසා තමයි බී කියලා එකක් අපි කියන්නේ. ඒ නැති කල බීද නැත. ඒ උපදින කල බී උපදී ඒ නූපදින කල බීද නූපදී. තව විදිහකින් කියනවා නම් වම ඇති කල දකුණ ඇත. වම නැති කල දකුණද නැත. වම උපදින කල දකුණ උපදී වම නූපදින කල දකුණද නූපදී. ඒකයි. දැන් අපි හොඬය ඇත් හොඬය වම් හොඬය දකුණු හොඬය එහෙම කියන්නේ යන්නේ නැහැ. එතකොට අන්තය අපිට පේනවා.
අන්තය. අන්ත ඒක තියෙනවා ඒක අන්ත දි අන්ත ඊළඟට ත්‍රි අන්ත චතුර් අන්ත කියලා පුතේ අන්ත තියෙනවා. එතකොට මෙන්න මේ අන්ත දෙක අරගත්තොත් අපි සරලව දුල පුතාලා ඔය වාමවාදී දේශපාලන අදහස් කියවනකොට අපි සාමාන්‍යයෙන් කතා කරනවා මේ ද්වන්දයක් පිළිබඳව. දිග්ඝටනාත්මක භෞතිකවාදය කියලා කියන්නේ අන්නේම දෙපැත්තක්. ඇත නැත උස මිටි කළු සුදු ඔය විදිහට අපි දෙපැත්තක් දෙනවා. ඒකට කියනවා ද්වන්ද චරණය කියලා. ද්වන්ද චරණය. ඒතර බුදුහාමුදුරුවෝ පෙන්වනවා 1 2 3 4 කියලා මෙහෙම හතරක් ගත්තොත් ඒ කියන්නේ ඇත නැත ඊළඟට ඇත නැත දෙකම පිළිගැනීම ඒ තුන්වෙනි එක. හතරවෙනි එක තමයි ඇත්තේද නැත නැත්තේද නැත. මේ හතර. 1 ඇත 2 නැත 3 ඇත නැත දෙකම පිළිගැනීම 4 ඇත්තේද නැත නැත්තේද නැත. පුතේ බුදුදහම මේ හතරටම අයිති වෙන්නේ නැහැ. දැන් අපේ ජාතික චින්තනයක් ඉදිරිපත් කරන නලින්ද සිල්වා ගුරුතුමා නම් එතුමා ඔන්න ඔය චතුස්කෝටිය තුල ඉඳගෙනයි කරුණු ඉදිරිපත් කරන්නේ. හැබැයි එතුමා පැහැදිලි කරනවා ඊටම නිවැරදිව බුදුදහම මේ චතුස්කෝටියට අයිති නොවේ. බුදුදහම සතර අපෝහයෙන් විනිර්මුක්තයි කියන එක පුතේ උගන්වනවා කියලා දෙනවා. එතකොට මෙන්න මේ තීරුම් ගන්නට ඕනේ. එතකොට අපි කොහෙද ඉන්නේ? මේව දන්නේ නැත්නම් කිසිම සතුටක් නැහැ. දැන් ජීවිතය අධ්‍යයනය කරන්නේ මගේ දුල පුතාලා. දැන් ඔයාලගේ මාතෘකාව විග්‍රහ කරන තැන්වල සරල බව මේ කරුණු තියෙනවා. මේ සරල වෙන්නට ඕනේ ඒ ජීවිතය උනත් හරියට නිවැරදිව තේරුම් ගැනීම. නැත්නම් සරල වෙන්න යන්න බෑ. ඒක ඊට පස්සේ නොදන්නා දරුවන්ට අපි යමක් මෙහෙම කරන්න කියනකොට උන්ට තරහ යනවා වගේ. පුතේ අපි අනිවාර්යයෙන් මේක දැනගනිමු. ඒක තමයි වැදගත්. සරල වෙන්නට මොකක්ද අපේ පදනම? එතකොට මෙන්න මේ චතුස්කෝටිය වගේ දෙයක් ගත්තොත් බුදුදහම මේකට අයිති නැහැ කියන්නේ ඇයි? දැන් ඇත කියන එක තියෙනවා අන්තයක් තියෙනවා. ඊළඟට ඇත කියනකොටම අනිත් පැත්තට නැත. අපි කියනවා දොර සම්පූර්ණයෙන් ඇර තියනවායි කියලා කිව්වම අපි දන්නවා ඒක සම්පූර්ණයෙන් වහන්න පුළුවන් එකක්. ඊළඟට අපි කියනවා ඇත නැත දෙකම පිළිගන්නවා. ඒ ඇත නැත දෙකම පිළිගන්නවා කියලා කියන්නේ කොහොමද? අපි පුංචි නිදසුනක් කිව්වොත් කිරියම්ම කෙනෙක් ආත්තම්ම කෙනෙක් අපේ ආච්චි කෙනෙක් අපි හිතමු බෙහෙත් ගන්න යනවා. මේ බෙහෙත් ගන්න යන කිරියම්ම ආත්තම්ම වෛද්‍යවරයාට කියනවා මම මේ තියෙන ලෙඩ. ඒව වෛද්‍යවරයා නිරීක්ෂණය කරලා ඒ තියෙන වාර්තා බලලා කියනවා මේ ඔයාට සීනි තියෙනවා. ඒ නිසා ඔයා ගොඩක් පරිස්සම් වෙන්නට ඕනේ. ඔයා කනවනම් පිටි වර්ග මේ බොහෝම පාන් පෙත්තකට දෙකකට පමණක් සීමා කරලා කන්න. මේ වැඩි සීනි නම් කණ්ඩම එපා කියලා කියනවා. එතකොට පිටි ටිකක් අඩු කරන්න සීනි කණ්ඩම එපා. එතකොට දෙපැත්තම එකක් එපා එකක් කණ්ඩ. එතකොට මේ උපාසකම්මා අහනවා මගේ දොස්තර මහත්තයෝ එතකොට මම මේ සීනි බනිස්කිරියක් කෑවට කමක් නැද්ද කියලා. අන්න ඇත නැත දෙකම කනවා. දෙකම සම්බන්ධ වෙනද. ඒකට කියනවා ත්‍රිකෝටිය කියලා. ඔය වගේ අපි ජීවත් වෙනකොට අපි දැන් පුතාන දුන්නට ප්‍රශ්න තියෙන්නේ දරුවනි ජීවිතයක් විඳින්න බැරි විඳවන්නේ මෙන්න මේ අන්තගාමීත්වය නිසා. සරල වෙන්න බැරි එකයි. එක්ක ඇත. ඇත කියන තැන දැන් අපි විශ්වවිද්‍යාල තලවලදී වුණත් පුතාලා බෞද්ධ සංගමයක වගේ එක එකමුතු විය යුතු වන්නේ සමහරකට අපි පීඨ හැටියට වෙනස්නේ. දැන් ෆිසික්ස් කෙමිස්ට්‍රි ඒ අංශයේ තියෙන භෞතික විද්‍යා පීඨයක ඉන්න දරුවෝ අරගත්තොත් එහෙම නැත්නම් අපි හිතමු ඉංග්‍රීසි භාෂාව ඉංග්‍රීසි මාධ්‍ය කරගත්ත ඒ අධ්‍යාපනයක් දරන අපේ දරුවෝ ගත්තොත් සමහරක් වෙලාවට අපිට පෙනේ ටිකක් එක වෙනස්කමක් අපිට පෙන්වන්න හදනවාද කාර් එකෙන් ඇවිල්ලා බෑහැලා මුතු විදියට ඇඳලා නිකන් අපි මෙන්න මෙහෙම අය කියන වගේ එකක් අපි දැක්කොත් ඒතර අර සමාන්තරකම නැහැ. ඒගොල්ලෝ හිතනවා අපි මේ විදියට වෙන්න ඕනේ. මේ සයන්ස් මැක්ස් කරන අය මේ විදිහට දැන් ඉස්කෝලේ වුණත් පුතාලට පේනවනේ ආර්ට්ස් අංශයේ අය හොඳටම කෑ ගහනවා උකය කොස්සන් ගහනවා නාටනවා ඊළඟට කොමර්ස් අය ටිකක් අඩුයි මේ බයෝ පැත්ත ඒ පැත්තට ගියාම හරීම මේ නිවිලා මැක්ස් අංශයේ හදි නිශ්ශබ්දයි ඒගොල්ලෝ නිකම් ප්‍රොස් අමුතුම පිළිවෙලක්. ඒකෝට තියෙන එකක් නෙමෙයි අමුතු දෙයක් ඇති කරනවා පුතේ. දැන් මේක අපිට අධ්‍යාපනයේදී පාසල් පද්ධතියේ ප්‍රශ්නයක් ආවා මේ ඉංග්‍රීසි මාධ්‍ය
තුලින් යම් විෂයන් හැදෑරි ඉගෙනවීම. ඒකත් පුතාල දුරට ඉතාම වැදගත් ඔයාලා අධ්‍යයනය කරනකොට මේ ඒකට ගැලපෙන්නේ මේ බයිලින්ගුවල් කියන එක. ඊතරින් මෙහා පැත්තේ එකක් අපිට තේරුණා හරි නෑ කියලා. ඒ කියන්නේ ඉංග්‍රීසි වගේ එකකින් ඉගෙනවිය හැක්කේ කවර භාෂා, කවර දේවල්ද කියන කරුණ. දැන් භාෂා නම් එකක්වත් උගන්වන්න බෑ. ඒක ඊටාම පැහැදිලි දෙයක්. දැන් අපි ගත්තොත් පිරිවෙන් ඉංග්‍රීසියෙන් කරන්න ගියොත් එහෙම පාලි සංස්කෘත මේ දේවල් සිංහල කොහොමද අපි ඉංග්‍රීසියෙන් උගන්වන්නේ? එතකොට අම්වසින් භාෂාව දන්නේ නැති දෙයක් තමත් දන්නේ නැති එකකින් ඉගෙන ගන්න උත්සාහයක් දරනවා. එතකොට මේවාට උපක්‍රම තියෙනවා. ඒක අපි වෙනම සාකච්ඡා කළ යුතු එකක්. නමුත් මෙහිදී මේ පෙන්වලා දෙන්නේ අපි ජීවිතයක් සරල කරගන්නට නම් ජීවිතයක් විඳින්නට නම් ඒ ජීවිතවල අන්තගාමීත්වයෙන් බැහැර වෙන්නට ඕන. ඊළඟට පුතේ චතුස්කෝටිය කියන්නේ ඇත්තේද නැත නැත්තේද නැත. ඇත්තේද නැත කියලා කිව්වම බුදුදහම හැර ඔබ දරන ඔබගේ සමාජයේ තියෙන සියලුම ආගම් බුදුදහම හැර සියලුම ආගම් අයිති වෙන්නේ චතුස්කෝටියටයි. ඇත්තේද නැත. කවුද? මහා බ්‍රහ්ම. ඇත්තේද නැත. දෙවියන් වහන්සේ. ඇත්තේද නැත. යමක් කරපු බව පේනවා. දැන් අපි ඒක පුතාලා දැන් මේවත් එක්ක තර්ක කරන්නත් එපා දරුවනේ. දැන් අපේ තියෙන ලොකු මෝඩකමක් තමයි මෝඩකම් අපි තවත් දහමක් පහත් කොට කතා කිරීම. තවත් දහමක් විවේචනය කොට කතා කිරීම. තවත් දහමකට වදින්න කතා කිරීම. එහෙම නෙමෙයි. ඒක හරියට තේරුම් ගැනීම අවශ්‍යයි. දැන් අපි කියනවා අපි තැනකට ගියාම තියෙනවා මඩුවක්. ඒ මඩුවේ තියෙනවා ගොඹ. ඒ මඩුවේ තියෙනවා කඹයක්, කණුවක්, තනකොළ නැත්තම් පිදුරු. හැබැයි හරකෙක් පේන්නේ නැහැ. ඒතර කාටවත් කියන්න පුළුවන් දේ ඒ ටික තියෙනවා නම් හරකෙක් නැහැ කියලා. දුබුතා හිතන්න. එතකොට තැනකට ගියම් මැස්සක් තියෙනවා, මඩුවක් තියෙනවා, සරම් කෑලි තියෙනවා, සර්ට් තියෙනවා, ලිපක් තියෙනවා, අලු තියෙනවා, හට්ටි වලන් තියෙනවා. හැබැයි මිනිහෙක් පේන්නේ නැහැ. එතකොට අපිට කියන්න පුළුවන් දෙතන මිනිහෙක් නැහැ කියලා. අන්න ඒ වගේ තමයි මේ ආගම් වලත් අපිට යම් ඉගැන්වීමක් තියෙනවා, ඒවයි සාර ධර්ම තියෙනවා. එතකොට ඒක ගන්නවා මිසක් අපි අරක නැහැ කියලා කියන්න යන්න අපිට අවශ්‍ය නැහැ. මොකද අපිට වටිනා දෙයක් තියෙනවා. අපි ඒක අධ්‍යයනය කරමු. අන්න ඒ නිසා චතුස්කෝටියට බුදුදහමයි තිනේ. සමහරක් තර්ක ශාස්ත්‍රය පිළිබඳ උසස් පෙළ පොත්වලත් මා දුටුවා බුදුදහම චතුස්කෝටික සත්‍යය කියලා. තනිකර වැරදි. මෙන්න මේ හතරෙන් තොරව හිතන්න පෙළඹීම. ඒක තමයි පුතේ අපිට තියෙන සැනසෙල්ල. ඒ කියන්නේ අපි කොටු වෙලා සිතන තාක් කවදාවත් අපිට සැනසෙල්ලක් නැහැ. අපි කොටු වෙලා සිතන තාක් මේ කොටුවෙන් පනින්නට ඕනේ. ඔයාලට මතකයි පොඩි අවදියේදී පාසල් අවදියේදී සමහරක් වෙලාවට ඔය පුංචි අපි මේ තරඟ වගේ කොලයක් ගත්තම යම් දේවල් යාළුවොත් එක්ක එකතු වෙලා කරනවා. එහිදී තිත් 9ක් ඒ කියන්නේ උඩට තිත් 3ක් එක පේලියට, දෙවෙනි පේලියේ තිත් 3ක්, තුන්වෙනි පේලියේ තිත් 3ක් තියලා යටට වෙන්න මේ තිත් 9 අපි කිව්වා යාළුවන්ට රේඛා 4කින් මේ තිත් 9 සම්බන්ධ කරන්න ඕනේ. එක රේඛාවක් උඩ දෙපාරක් නොගිහිල්ලා. නැත්නම් ඒක ඒ තියෙන රේඛාව උඩ දෙපාරක් එහෙම යන්න බෑ. ඒ කියන්නේ යන්න පුළුවන්කම තියෙන්නේ ඒ තිත් කපන්න පුළුවන්කම තියෙන එකයි. රේඛාවක් උඩින් යන්න පුළුවන්. හැබැයි තිතක වෙන ඒ තිතක් උඩින් දෙසරයක් යන්න බෑ කියලා. එතකොට ඕක හිතන දරුවා හැම වෙලාවෙම කොටුවක් තුල හිතුවොත් කවදාත් මේක කරන්න බෑ. තිතක් හෝ දෙකක් ඉතුරු වෙනවා. අපි සීමාව ඉක්මවන්න ඕනේ. සීමාව ඉක්මවලා උඩ තිත් 3 කපාගෙන ටිකක් ඉස්සරහට ගිහිල්ලා ඊට පස්සේ දෙවෙනි පේලියේ මැද තිත කපාගෙන තුන්වෙනි පේලියේ පළවෙනි තිත කපාගෙන අපි මේ පස්සට මේ තුන්වෙනි පේලියේ දෙවෙනි තිතක් කපාගෙන අපි පස්සට ගිහිල්ලා යටට ගිහිල්ලා ඉස්සරහින් තියෙන තිත් දෙක කපාගෙන දෙවෙනි පේලියේ තුන්වෙනි පේලියේ උඩ කෙළවරට ගිහිල්ලා මැද තියෙන තිතත් එක්ක අපි ඊතලයක් දුන්නට තිබ්බාක්ෂයේ කැපුවොත් හරියටම රේඛා 4න් තිත් 9 සම්බන්ධ කරන්න පුළුවන්. එහෙම උනේ අපි සීමාවෙන් පැන්න නිසා. ඔන්න තරුණ ජීවිතය කියන්නේ ඕකයි. තරුණ දැන් මගේ පුතාලා දූලා සීමාව ඉක්මවලා දැන් අපි 87 88 89 කාලේ වගේ නැත්නම් 71 වගේ කාලයක අපි හිතමු සීමාම ඉක්මවලා හිතන්න යනකොට එතකොට ඒකෙදී අපිට කියන්නේ තරුණ අසහනය කියලා. ඒක මේ දේශපාලනයක් නෙවෙයි මගේ දරුවනි.
තරුණ අසහනය කියලා එතන. ඒක තරුණ අසහනය කියලා කියන්නේ වැඩිහිටියන් තුල තියෙන අසහනය අපි පිට පැටවීම. ඒකනේ තරුණ අසහනය කියන්නේ. තරුණයින්ට අසහනයක් නැහැ නේ. දැන් පුතා දොනිලා ටික තේරෙයි. අම්මාට ඕනේ අපි හිතමු අඟල් 50 ගානක ටීවී එකක් ගන්න. එච්චර ලොකු. හැබැයි ගෙදර තියෙන එක අඟල් 18 හරි එහෙමනම් ඕක නිතරම කියවනවා. ලොකු කෙල්ල ටීවී බලන්නේ නැත්තේ මේක පොඩි හින්දා. අර ගෙදර තියෙනවා මේ ලොකු එකක්. මේ 40 ගානක එකක්. අපි 50 ගානක එකක් ගනිමු ගන්න එකේ මේ පාර මොනවා හරි ඔය මුදලක් ලැබුණොත් කියලා අපච්චි යෝජනා. එතකොට අම්මගේ හිතේ තියෙන දේ ලොකු දුව හරහා ඉදිරිපත් කරනවා. එතකොට අසහනයේ තියෙන වැඩි හිටියටනේ. එතකොට තරුණ දරුවත් ඕකේ උමනාව තියෙන නිශ්ශබ්ද වෙන්න පුතේ. ඒ නිසා අපිට ඇති අසහනයක් නෑ. තාරුණ්‍යයට අසහනයක් නෑ. අසහන අපි මත පටවනවා. ඒක පටවන්නේ වැඩිහිටියන්ගේ ක්‍රියාකාරකම් තුළින්, වැඩිහිටියගේ දේශපාලනය තුළින්, වැඩිහිටියගේ ආර්ථික සැකසුරුවම තුළින්, අපේ ගෙදර අප්පච්චිගේ රාබීම තුළ, අරක්කු බීම තුළ, එහෙම නැත්නම් අම්මාගේ තියෙන වෙනත් සහසම්බන්ධකමක්, ඇය ඉතුරු පාදා නොකිරීම, මේකනේ අපිට පුතේ අසහනයක් වෙලා තියෙන්නේ. ඒ නිසා අපි මේව හිතන්නේ. ඒ නිසා තමයි අර සීමා අතික්‍රාන්තව දැන් යුරේකා කියලා කෑ ගහගෙන යන්න මේ මිනිස්සයා සීමාවකින් තොරව එතුමා හිතුවනේ. එතුමාට ඒකේ ප්‍රතිඵලයක් ලැබුණානේ. ඒ වගේ බුදුහාමුදුරුවෝ අපිට පෙන්වලා දෙන්නේ සිතන්න. මේ නොසිතීම ඊටාම බරපතල දෙයක්. ඒතොර හිතන්න අමාරු එක ප්‍රශ්නයක් තමයි විශ්වවිද්‍යාල වගේ පරිසරයකදී අපි පුතේ සමපදස්ත වයස් වල ඉන්නේ. අපි ඔක්කොම බැලුවොත් දැන් 4th year එකේ ඉන්න දරුවා සහ ෆස්ට් ඉයර් එකේ ඉන්න දරුවා අවුරුදු 2-3ක වෙනසක් වෙයි. සමහරකට එහෙම නැති අයත් ඉන්නවා. තුන්වෙනි සැරේ විභාගේ සමත් කරලා ෆස්ට් ඉයර් එකට ආවොත් එහෙම එතකොට අර 4වෙනි අවුරුද්දේ ඉන්න කෙනා හා සමානයි. ඉතින් එහෙමත් නැහැ. එතකොට මේ අපි සමාන ළමයි. එතකොට අපි කාගෙන්ද අවවාදයක් ගන්න. අන්න ඒකට තමයි විශ්වවිද්‍යාලයක උපදේශක සභාවක් ඉන්නේ. පුතාලා දූලා එච්චර ගණන් නොගත්තට උපදේශන නොපැතුවට දරුවනි වැඩිහිටියන් ගුරුවරුන් කතිකාචාර්යවරුන් වරියන් අපි විවේචනය නොවේ ඒ අය තුලින් යමක් ලැබීම කල යුත්තේ. දැන් මගේ දූල පුතාලා විශ්වවිද්‍යාලයක ඒ තලවල ඉහළින් ඉන්නේ ඔබ වගේම ඉගෙන ගත්ත පිරිසක්. ඔබ වගේම ෆස්ට් ක්ලාස් එක අරගෙන ගිහිල්ලා ඉන්නවා ඊට පස්සේ මේ පරිපාලන අංශය ඉගෙනවීම අංශය. ඒතර ඒගොල්ලොත් ඔබගේ තලයට ආදරේ. සමහරක් වෙලාවට ඇතැම් ආයතනවල තිබෙන යම් අපි නොපිළිගන්නා එහෙත් සිදුවෙන දේවල් අරගෙන බැලුවොත් ඒව කරන්න පොළඹවන්නේ ඉහළින් සිටින ජ්‍යෙෂ්ඨයෝ. ඇයි මේක යන්න ඕනේ? මේකෙන් තමයි යමක් ආයතනය ගැන හැඟීමක් ඇති වෙන්නේ කියලා වගේ හිතනවා. මම ඒ වචන පාවිච්චි කරන්නේ එමෙ හිතන නිසා. එහෙමනම් මගේ දරුවනි අපි යමක් කිරීමේදී දැන් තේරුම් ගත්තා මේ සීමා තුල හිතීම. ඒකේ ලස්සන වචනයක් තියෙනවා සාපේක්ෂක බව. සාපේක්ෂක බව. දැන් අර කිව්ව පටිච්ච සමුප්පන්න බව. ඒ කියන්නේ ඇති කල ඇත, නැති කල නැත. දැන් පුතාලාට තේරෙනවා දෝනි මේ සිරස්ව ඇලයට අපි පොත් දෙකක් හිටවනවා කේතු ආකාරව. ඒ පොත් දෙක හිටවලා දකුණු පැත්තේ පොත ගන්නවා. එතකොට වම් පොත වැටෙනවා. වමේ පොත ගන්නවා. දකුණු පොත වැටෙනවා. මේ පොත් දෙක රඳා සිටියේ කුමන පොත නිසාද? පොත් දෙකම නිසා. එහෙමනම් අන්න තියෙනවා සාපේක්ෂක බව. එතකොට ගැහැණු පිරිමි කියන්නේ අංශ දෙකක් නෙමෙයි. ඒ දෙගොල්ලොන්ට දෙගොල්ලෝ ඉන්න ඕනේ. දැන් දූල දන්නවා මේ බෞද්ධ සංගම් කටයුතු වලදී බොහොම ප්‍රමුඛත්වයේ අරගෙන දූපුතුන් වැඩ කරනවා. ඊයස්සේ මේ අපිට ආරාධනා කිරීමේදී පවා දූල ප්‍රමුඛ වුණා. ඒ වගේම පුතාලත් ඒ විදිහට ආරයොමු කළා. ඒකට ඔයාලා උරෙන් ගෙටමින් මේ කටයුතු කරනවා. ඒ කටයුතු කරනකොට අපිට ගැහැණු පිරිමිකම කියන එක බාධාවක් නෙවෙයි. සමාජයෙන් අතවරයක් කරදරයක් කිරියරයක් වෙනත් බලපෑමක් නැත්තම් ඒ කියන තත්ත්වම ඒ නිසා තමයි බුදුදහම කියන්නේ පුතේ කාන්තා පිරිමි කියලාවත් මිනිස්සයා බෙදිය නොහැක. ලිංගමය වශයෙන් යම් ભેදයක් පවතින්නේ ප්‍රජාව බෝ කිරීමට මිස වෙන කිසිම ආකාරයකින් කෙනෙක් උස් පහත් කිරීමට නොවේ. මේ තමයි බෞද්ධ ඉගැන්වීම. අපි පිරිමි කාන්තා කියන වචන පාවිච්චි කරන්නේ සාපේක්ෂකව කුමකටද? එසේ පාවිච්චි කරන්නේ තියෙන නිසා. දැන් පුතාලට පරාභව සූත්‍රය කියනකොට ඉත්ති දුත්තෝ. ඉත්ති එතනම අනිත් පැත්තෙන් කියනවා පුරුෂ දුත්තෝ. පුරුෂ දූර්ත වීම. නේ? ඊළඟට
ආටානාටිය සූත්‍රය කියාගෙන යනකොට ඉත්ති වාහනං කତ୍වා පුරුෂ වාහනං කତ୍වා ඒ කියන්න ඕන නිසා. නම් නැතුව පිරිමි ගැහණු කියලා බෙදන්න බෑ. කිසිම දෙයක් නැහැ වෙනසකට. ඒ නිසා තිබෙන කාරණා ඊටම හොඳින් අපි සත්ව අපි මනුෂ්‍ය එච්චරයි ගන්නෙ. ඒ හැබැයි මේ සාපේක්ෂකව හිතන තාක් දුකයි. ඔන්න ජීවිතේ දුක පවතින හැටි. සාපේක්ෂකව අරය සුදුයි මම කළුයි අරයාගේ මූණ හැඩයි රවුම් මම එහෙම නෑ ආදි වශයෙන් ඔන්න හිතනවා. දැන් මේක හිතන්න විවාහක යුවලක් පාරේ ගමන් කරනකොට එම කාන්තාවට වඩා මහත කෙනෙක් දුටු කල එම කාන්තාව පුරුෂයාට කියනවා බලන්න අරයාගේ ඇඟ මට වඩා හරි මහතයිනේ එහෙම කියලා කියනවා. එතකොට එහෙම කියලා සතුටු වෙලා ටික දුරක් යනකොට Tamanට වඩා සිහින් කෙනෙක් හැඩරුව ඇති කෙනෙක් තවත් එනවා. එතකොට පෙන්නනවද? නෑ. ඒ මොහොතේදීම දුක එනවා. අනේ අර කෙනා කියලා ඉවරලා ඊට පස්සේ මහත්යටත් කියනවා වටේ පිටේ ගහක් කොළක් පෙන්නලා අnder බන අර ගහයි හරියට කොස් ඇදිලා ඒ පැත්ත බලනවා අර පැත්ත බලන්න එපා කියලා කියනවා පුතේ. ඉබ්බෙලේම දුක එනවා. මේක තමයි සාපේක්ෂක බව. ඒතර බුදුහාමුදුරුවෝ ලෝකයේ තියෙන සාපේක්ෂක බව පෙන්නලා කිව්වා දරුවනි මෙය දුකයි. මේක තියෙන දෙයක්. මොකද්ද පුතේ? ඒ සාපේක්ෂක භවයේ මූලධර්ම පඨවි, ආපෝ, තේජෝ, වායෝ, ආකාශ. ඔන්නේ පංච මහ භූතයෝ. ඕකම අපි විද්‍යාවේ ඉලෙක්ට්‍රෝන, ප්‍රෝටෝන, ප්‍රොසිටෝන, නියුට්‍රෝන කියලා ඒ පැත්තෙන් කතා කරනවා. හිස් අවකාශයක් තුළ මෙන්න මේව නිර්මාණය වෙනවා. ඒකදී ක්‍රම අර අණුක බහාර ක්‍රම පිළිබඳ පුතාලට මතකයි යම් පරිමාවක් කියනවා. හැබැයි බුදුහාමුදුරුවෝ දැන් ඒක විද්‍යාවේ තවමත් කියාගන්න බැරුණානේ. හැබැයි බුදුහාමුදුරුවෝ පෙන්නවා මෙන්න මේ දේවල් සාපේක්ෂකයි. පුටුව කියලා ගත්තට පුටුවේ පටවිත් තියෙනවා, ආපෝත් තියෙනවා, තේජෝත් තියෙනවා, වායෝත් තියෙනවා. හිස් අවකාශය තුල ඒක නිර්මාණය වෙනවා. ඒව සමව නොතිබුණා නම් පවතින්න බෑ. ඒක පුතාලට දුවලට තේරෙනවා. වතුර එකක් අරගෙන අපි අර තියෙන සීතකරණයේ උඩ කොටසේ තැම්පත් කළොත් ඒක ටික වෙලාවකදී අයිස් වෙලා. දැන් මේක අයිස් උනේ කොහොමද? මේ වතුර ටික pH2 හරි මොකක් හරි කියපු එක මේ අයිස් උනේ කොහොමද? අයිස් වෙන්න හේතුව ඒකේ ඒ ඝන බව තිබිච්ච නිසා. එහෙම නැතු දෙවියන් වහන්සේ මහා බ්‍රහ්ම ෆ්‍රිජ් එක ඇතුළේ හිටියේ නෑ නේ ඩීප් ප්‍රෙෂර්. එතකොට ඒක අයිස් වුණා. ඊළඟට ඒක කේතලයට දාලා උණු කරාම එක තේජෝ. එතකොට සීත උෂ්ණ උනේ කොහොමද? ඒකේ පවතින නිසා. ඒක වාෂ්ප වුණා. කෙමියෙන් වාෂ්ප වෙලා යනවා. ඒ වාෂ්ප වුණේ කොහොමද? එහි පවතින නිසා. එහෙමනම් අන්න පඨවි ආපෝ තේජෝ වායෝ. දැන් ඒක දුල පුතාලට තේරෙනවා. මෙහෙම ඇහුවොත් පුළුන් කිලෝවද වැඩියෙන් බර යකඩ කිලෝවද? පොඩි දරුවෙක් නම් ගියන් යකඩ හරි මොකක් හරි කියලා නෑනේ. ඒක ස්කන්ධය හැටියට ගත්තම සමානයි. නමුත් පරිමාණ වශයෙන් අපි ප්‍රමාණාත්මකව බැලුවොත් පුළුන් වැඩි යකඩ අඩුයි. ඒ වුණා අන්න ඒ වගේ තමයි මේ හොද්දක්. අපි කිරි හොද්දක් හැදුවොත් කිරි හොද්දේ තියෙන වතුර ප්‍රමාණයටම ලුණු දාන්නේ නෑනේ. ඒකට හැන්දක් දෙකක්. අන්න සාපේක්ෂකව නායුරු. එහෙමනම් සාපේක්ෂකව හිතන තාක් දුවේ පුතේ. දැන් අපි ඔය දැන් සමාජමය ක්‍රම ධනේශ්වරය, නිර්ධන පන්තිය මොන හරි කතා කරන්නේ සාපේක්ෂකව නේද දුවේ පුතේ. ඕක එසේ සිතන තාක් දුකයි. ඒකයි ඔය මාක්ස් වැනි අය කියන්නේ බෞද්ධ දර්ශනයේ තමයි පුතාලට කියවුවොත් තේරෙයි නිවැරදි දැක්ම තිබෙන්නේ. සමානාත්ම භාවය දෙනවයි කියා කකුලක් නැති කෙනෙකුට කකුල් දෙකක් තියෙන කෙනෙක් හා සමානකම දෙන්නේ කෙසේද? ඔවුන්ම ප්‍රශ්න කරනවා. අධ්‍යාත්මය හදන්න ඕනි පුතේ. මම දැක්කේ ලස්සන වචනක් තියෙනවා භෞතිකව යමක් තිබුණද පළක් නැත ආධ්‍යාත්මික සුවයයි මේ සැනසෙල්ල පුතාලා විග්‍රහයක් දීලා තියෙනවා. අපේ ධර්ම දේශනාවට මාතෘකාව සපයනකොට. දැන් ඒක හොයන්න අන්න සාපේක්ෂකව බලන තාක් අපිට දුකයි. ගෙදර අම්මා අප්පච්චි අපි දෙස බලන්නේ. දැන් බලන්න කියනවනේ ලොකු කෙල්ල ඉස්සරහට යන්නේ නැහැ. ලොකු දරුවා ඔතෑනි. ලොකු දරුවා මේ මං වගේ නෙවෙයි. අන්න ඒකට දෙවෙනි ගෑනු ළමයා. අම්මා කියන්නේ සමහරක් වෙලාවට. එයා බොහොම ඉස්සරහට යනවා ෆෝවර්ඩ්. එයා මේ බොහොම මේ සින්දු කියන්නත් ආසයි. දැන් මේ යන්න ඉන්නේ රියැලිටි ෂෝ එකකටත්. මටත් ඔය පොඩි කාලේ තිබුණා මේ හින්දි ගීත කීමේ මේ කැමැත්ත. ඒක ගෙනියන්නේ දෙවිනියා විතරයි. කියලා විතරලා ඉතින් ඔය මොන හරි කෑලි හින්දි කෑලිත් කියනවා පුතේ. එහෙම කියලා අර පළවෙනි දරුවා මනසින් වටනවා. සාපේක්ෂකව කතා කරනවා. කවදාවත් අපේ පවුලක අම්මෙක් අප්පච්චියෙක් නොකළ යුතු දෙයක් නේ.
මේ මව්පියන්ට ඇහෙන්න ඉන්නවනම් දාන එක හොඳයි පුතේ. මේ මොකද සමහරකට තමන්ගේ දෝනි ළඟ ඉද්දි වෙන දරුවෙක් ගැන කියනවා අනේ ඉටි රූපයක් වගේනේ මවල වගේනේ වාත්තු කරලා වගේ දෑවැද්දක් ඕන වෙන එකක් නෑ ආදී ශ්‍රීදේවි ළමයා මේ බොහොම තැනකට දෙන්න පුළුවන්. ඒතර අර තමන්ගේ ළඟ ඉන්න දරුවා මූදේවිද? තමන්ගේ දරුවා ගැන අභිමානයක් නැහැනේ. අපි සාමාන්‍යයෙන් කියනවානේ වුණා පුළුවට හරි එයාගේ පැටිය එයාට උසස් කියලා හොඳයි කියලා. හැබැයි ඒක අපේ මව්පිය තුල නැහැනේ පුතේ. හැම වෙලෙම සාපේක්ෂකව තාත්තට බනින්නේ සාපේක්ෂකව. අර ඔහේගේ ජොබ් එකම අර මිනිහා කරන්නේ. බලන්න ඔගේ මිනිහා යනවනේ කාර් එකක. ඒ මිනිහා බයික් එකක යනවා. තැපල් 90ක් කරන්නේ. ඔහෙට ෆුඩ් සයිකලයක්වත් නැහැනේ. කාලකන්නිය බොනවා. ඔන්න ඔහම බයිනවා. ඉතින් ඔය බොන මිනිස්සු විතර බොන මිනිස්සු ගිහින් යන්නේ නැද්ද ය ලොකු යාන වාහනවල? තමයිකට පාර්ලිමේන්තුවේ තුල ඉන්නේ ගිහිල්ලා. හොඳටම බොන අය, හොඳටම පෙරන අය, හොඳටම හරක්කු විකුණන අය, සමාගම් තියන අය පුතේ. එන මේ මිනිහත් යන පාරි වැටලා ඉන්නේ අපේ තාත්තා වගේ. එහෙම නෙවෙයි. අර සාපේක්ෂකව බල බයිනවා. දැන් සමහරක් කාට බලන්න ගෙදර තියෙන ඔක්කොම අඩුපාඩු ටික තාත්තා පිට දානවනේ. මේ කෙඳි නැහැලු. ඒ තාත්තා බොනේ ඉඳලා. ඉදලි ඉරටු නැහැලු. තාත්තා බොනේ ඉඳලා. පුටුවේ පල්ලන යනවා යගිලා. ඒ තාත්තා බොනේ ඉඳලා. කොහෙද මේ මිනිහ බොනවනේ මේ ඇඳේ මෙට්ටේ ගෙවිලා ඉරිලා. මොකද මේක දැන් අලුතෙන් ගන්න මේ විවිධ කතන්දරනේ සාපේක්ෂකව බල බනිනවා. එහෙමනම් අපි පුතාලා දුකට පදනම හැම වෙලාවෙම දැන් විශ්වවිද්‍යාලයට එන දරුවා අපිට විශ්වවිද්‍යාලය තුල පුතාලා දෝනිලා දැන් සමාජයේ නිකන් අපි හිතමු ගාමන්ට් එකකට උසස් අධ්‍යාපනයේ සමහරකට නොකට උසස් පෙළෙන් වගේ ගාමන්ට් එකට යන දුවික් කරන ෆැෂන් ස්ටයිල් ඒ ටික බලන්න කීයක් පියදම් කරනවාද ඒගොල්ලෝ ඇහි බම හදායි රෝම කූප සකස් කරයි මගේ දූලා සැනසෙල්ලකටද ඔය සතියෙන් දෙකෙන් මාසෙන් පෙඩිකියු කියයි මෙඩිකියු කියයි heya මොනවා හරි ස්ට්‍රේට් කරනවායි අරවයි මේවයි සියල්ල බලන්න කොළුව අරගෙන බලන්න හැබැයි මගේ විශ්වවිද්‍යාලයේ තුල ඉන්න පුතාලා දූලා ඔබ ඔය මොකක්වත් නැහැ ඔබ මොකක්වත් නැහැ සමහරක් වෙලාවට අවශ්‍ය ප්‍රමාණීය දෙයක් තියෙයි හැබැයි ඒ කියලා ඔබේ බුද්ධි වර්ධනයට ඒක අඩුවක් උනේ නැහනේ ඔබ ඒක සාපේක්ෂකව හිතන්න ගියා නම් ඔයාලා අවුරුදු 27ක් 28ක් වෙලා විවාහයකට යයි සමහරක් වෙලාවට රැකියාවක් ලැබිලා එනකොට පුතේ අපිට ලොකු කාලයක් හැබැයි එහෙම නැතුව අවුරුදු 19 20න් බැඳලා ළමයි හදාගෙන ඔයාගේ තවත් යාළුවෙක් පාරේ යනවා නේ අපි එයාට සාපේක්ෂව බලලා දුක් වෙන්න ගියොත් ඒතර අන්න ජීවිතේ වින්දනයක් නැහැ අපි එහෙමයි කියලා ඒක කරන්න ගියොත් අපි විශ්වවිද්‍යාලයට ඇවිල්ලා විවාහ වෙලා ආවොත් ඊට පස්සේ කතිකාචාර්යවරිය කියනෝනේ මම මේ අම්මලට තාත්තලට උගන්වන්නේ නැහැ මෙතන උගන්වන්නේ ළමයින්ට විතරයි කියලා. එහෙමම කියනවා අපි විශ්වවිද්‍යාලයේදී එහෙම හිටපො මොකද ඔය කාලයක් අවුරුදු 6ක් 7ක් ගියා අපිට විශ්වවිද්‍යාලේ 86 87 88 89 මේ කාලවල අපි අධ්‍යාපනය හදාරපු නිසා එතකොට අපිට අපේ පන්තිවල හිටිය ඊළඟට ආපු 90 ගණන් වෙනකොට මේ විවාහ වෙලා දරුවෝ ආවේ. එතකොට අර වගේ විහිළුවට කියනවා. ඉතින් එහෙම වෙනවනේ පුතේ. එතකොට එහෙනම් හිතන්න මගේ දරුවෝ සාපේක්ෂව බලන්න එපා. එහෙම බලන්න ගියොත් ඔයාලට ජූහි චවුලද මధుරිද එහෙම නැත්නම් සල්මාන්ද රිතික්ද ඔය තත්ත්වවලට යන්නේ නැහැ. මේ විදිහට මිනිස්සු හොයන්න ගියොත් මගේ පුතේ ඉවරයි. එතකොට දුක තියෙන්නේ එතන. නේ? ඒ වගේ. දැන් ඔයාලගෙම කණ්ඩායමක ඉන්න පුළුවන් ටෙලිනාට්‍යයක රඟපාන ළමයෙක්. දැන් ඔයාලගේ විශ්වවිද්‍යාලෙම ඉන්නවනේ. නේ? ඉතින් එහෙම ඉන්න පුළුවන්. දැන් එයාගේ විචූර්ණ එයාලා කරන ටික මගේ දුල සම්බන්ධත් ඇති මේකට. දරුවෝ පුතාලා. එතකොට ඒක ඔබට කරන්න බෑ. ඒ දරුවගේ වෘත්තියකදී එතෙන්න පුළුවන් නැති වෙලාවට නිකන් ඉන්න පුළුවන්. ඒ නිසා අපි සාපේක්ෂකව නෙමෙයි පුතේ. මට ලැබිච්ච දේ මට හොඳයි. මගේ මූණ මට හොඳයි. දැන් බලන්න මෙවරත් උසස් පෙළ කරලා ලංකාවේ ඉහළ ඒ තුන ලබාගත් දරුවන් අතර දෙනතම නොපෙනෙන දරුවෝ හිටියා. දෝනි ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට ගත්තම පුතේ අවුරුද්දකට 30ක් 40ක් එනවා S2ම උපතින්ම නොපෙනෙන ළමයි. විතර බලන්න පේරාදෙණිය විශ්වවිද්‍යාලය අපේ නේද පරිගණක අංශයේ ඉහළම තනතුරු ලබනවා දෙනෙත නොපෙනෙන ඇත්තෝ. ඒතර ඒගොල්ලෝ සක්‍රියයිනේ. දැන් අපි මේක තවත් හදා ගන්න ඕනේ මේ ශ්‍රවණ ඌනතාවිය තියෙන අයට. අරගොල්ලෝ බේල් ක්‍රමෙන් හරි එනවා. ශ්‍රවණ ඌනතාවිය තියෙන කිසි කෙනෙක් එන්නේ නැහනේ. දැන් පුතාලා දුල විශ්වවිද්‍යාලය තුල අපි අනිවාර්යයෙන්ම මේ සංඥා භාෂාව අධ්‍යයනය කරන්න ඕනේ. ඒක ඉගෙන ගන්න ඕනේ. මේ රටේ ලක්ෂ 5 පන්නලා ඉන්නවා ශ්‍රවණ ඌනතාවියේ තියෙන අය. ඔයාලා ගොළුයි කියන අය. ඒ සංඥා භාෂාවෙන් වැඩ කරන අය. හැබැයි ඒක දන්නේ කී දෙනාද? ඔයාලගේ පවුලක සංඥා භාෂාව කතා කරන කෙනෙක් ඉන්නවා නම්
ගොළු දරුවෙක් ඉන්නවනම් එයා එක්ක කතා කරන්න අම්මට පුළුවන්ද තාත්තට පුළුවන්ද අයියා අක්කා නංගි මල්ලිට පුළුවන්ද සංඥා භාෂාව හදාරන්නේ අන්න ඒ වගේ අපි අනිත් කෙනා ගැන හිතලා මම හදාගන්න ඕනේ. එහෙම සාපේක්ෂකව බලන්න කවදාවත් ඒ විදිහට සාපේක්ෂකව බලන්නේ නැහැ නේ පුතේ. අරය වෙනුවෙන් මම මෙන්න මේ දේ කරන්න ඕනේ කියලා අන්න එතනයි බුදුහාමුදුරුවෝ වැඩ ඉන්නේ. ඔයාලගේ බුදුහාමුදුරන්ට උමනා කළේ සුනීත ළඟට ගිහිල්ලා සෝපාක ළඟට ගිහිල්ලා පුතේ අන්න ඒ දේ කරන්න. සාපේක්ෂකව බලලා එතන ගන්නේ මෙයාලා වෙනුවෙන් අපි සකස් වෙමු. අපි මේ මෙන්න අරයට නැති දේ මට ලැබේවා. එතකොට ඒක යාඥාවක් නේ දරුවනි. ගඟක තියෙන යූරු දෙකක්. මේ යූරේ ඉඳගෙන එහා යූරට අපි යාඥා කරනවා, අඬ ගහනවා, කතා කරනවා. අනේ එගොඩ ඉවුර මෙගොඩට ඒවා කියලා. අනේ එගොඩ ඉවුර මෙගොඩට ඒවා කිව්වට කවදාවත් එගොඩ ඉවුර මෙගොඩට එයිද පුතේ? එහෙම දර්ශනයක් නෙවෙයි බෞද්ධ දර්ශනය. එහෙමනම් සතුට ලබන්නට නම් අපි බුදුදහමේ මේක ලස්සනට පෙන්වලා දෙනවා පුතේ මේ සතර මහා භූත ධර්ම අර එකට එකතු වෙලා සාපේක්ෂක වෙලා මේ සමාජය පවත්වනවා වගේ බුදුහාමුදුරුවෝ පෙන්වනවා එතන තියෙනවා নিরপেক্ষක බව. අන්නේ নিরপেক্ষක බව තමයි බුදුහාමුදුරුවෝ හොයාගත්තේ. පුතාලෝයේ කියන පටිච්චසමුපාදයේ තියෙන අවිජ්ජා පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥානං කියන එක අනිත් පැත්තට උන්වහන්සේ කියනවා අවිජ්ජා යත්වේව අශේෂ විරාග නිරෝධා සංඛාර නිරෝධෝ සංඛාර නිරෝධා විඥාන නිරෝධ ඒ විදිහට කියගෙන යනවා. නැති කල නැත කියන එක. අන්න ඒකයි බුදුහාමුදුරුවෝ හොයාගත්තේ. තව විදිහකින් කියනවා නම් වැසි චක්‍රය වගේ. වැසි චක්‍රයේ පුතේ බලන්න අපි පොඩි කාලේ වැසි චක්‍රය කරන දස් ඇති කාල ජල සීරාව ඇත ජල සීරාව ඇති කාල ඇල්ල දොල ගංගා ඇත ඇල්ල දොල ගංගා ඇති කාල නේද ඔය ගණි භවනයේ ඇත බලාකුළු ඇත වැස්ස ඇත කියලා අපි කතා කළා. ඒක කොහෙන් පටන් ගත්තත් ඇති කාල මේ චක්‍රයේ ඇතමනේ. ඒකම තමයි නැති කාල. නැති කාල කියලා ගත්තම ගහකොල්ල නැති කාල ඒවා කවුරු හරි දැන් පුතාලා දුන්න දැකලා තියෙනවා නේ ඔය ඡන්ද කාලෙට එහෙම ගස්වල නම ගහලා තියෙනවා. ඇහැක කනක නාහයක මොන හරි කියලා ගහලා තියෙනවනේ. අන්තිමේදී මේ මිනිස්සු දිනලාවම තර ඒ ගස් ටිකම කපාගෙන යනවා. එතකොට මේක කාන්තාරයක් වුණොත් දරුවනේ මොනවද තියෙන්නේ? ඔය එකක්වත් නැහැ. එහෙනම් ඒක කොහෙන් පටන් ගත්තත් ජල සීරාවෙන් පටන් ගත්තත් ඇලදොලෙන් පටන් ගත්තත් ගහින් කොලෙන් පටන් ගත්තත් නැති කල නැහැ. අන්න එතන බුදුහාමුදුරුවෝ පෙන්නනවා නිවන තියෙන්නේ එතන. එහෙමනම් මගේ දුවේ පුතේ සැනසෙල්ලට හැම වෙලෙම අන්තව බලන්න එපා. ඔයාලා නිශ්ශබ්ද වෙනවා කියනවනේ. නිශ්ශබ්ද වෙන්න තියෙන දේ කියන්න බලන්න. නිශ්ශබ්ද තැනක නිශ්ශබ්ද වෙන්න තියෙන දේ මොනවද? ශබ්ද. අපි නිශ්ශබ්ද වෙන්න ඉන්න තැන ඉඳලා නිශ්ශබ්ද වෙන්න කැලණි විශ්වවිද්‍යාලයේ අපි හිතමු ගොඩනැගිල්ලක ඉඳලා අපි නිශ්ශබ්ද වෙන්න නුවර පාරේ වැහෙනවා. නුවර පාරේ ඒ තව ටිකක් නිශ්ශබ්ද වෙනකොට සමහරක් කාලට මේ පෑලිය ගොඩ හරියේ වැහෙන්න පුළුවන්. සමහරක් තවත් නිශ්ශබ්ද වුණොත් අපේ වරායේ නැවක් හෝන් ගහනවා වැහෙන්න පුළුවන්. ඒ තරම් නිශ්ශබ්දතාවය ඇහෙන්නේම ශබ්දනේ. එහෙනම් දරුවනේ නැහැ තියෙනවා කියන කතන්දර නෙමෙයි මට ලැබිච්ච දේ. ඔබගේ රූපකාය, ඔබට ලැබිච්ච ඥානය, ප්‍රඥා මේවා ගැන සතුටු වෙන්න, ආඩම්බර වෙන්න. අර සමනල තටු අපේ සෝමරත්නයන්ගේ චිත්‍රපටයේ අද්දක කකුල් දෙක නැති දු ඔබට මතකයි. ඒ රංගපෑව බලන්න විශ්වවිද්‍යාලේ ගියා. උසස් අධ්‍යාපනය කුරුණෑගල ගැට්ටුවාන විද්‍යාලයේ S2ම නොපෙනෙන දරුවෙක් වසර කිහිපයකට පෙර ලංකාවේ ඉංග්‍රීසි මාධ්‍යයෙන් දෙවෙනියා වුණා. මගේ පුතේ බලන්න කැපකිරීම. ඒ අම්මා අප්පච්චි කොච්චර කැප වෙලාදනේ. තට්ටු 4 5 බිල්ඩින් වලට අතපය නැති දරුවා උස්සගෙන යනවා අවුරුදු ගණන් අපේ අම්මලා. පුතාලා හොඳට ඉගෙන ගනිද්දී හොඳට ඔයාලට කරන දේකුත් නැති ඒකක් එහෙම හදලා දෙන්න තියෙන්නේ. හැබැයි බලන්න අපි විභාගය සමත් වුණා අම්මා කියන දේවල් අම්මේ මම පස්සෙන්ම ඉඳලා තමයි කෙල්ලව ගොඩ දාගත්තේ. බැලුවම කරන දේ අර අම්මා කොහොමද කියන්න ඕනද? ඒ නිසා අපේ කැපකිරීම දරුවනි මෙන්න මෙහෙමයි කියලා අපිට සාපේක්ෂකව කියන්න බෑ. ඒ නිසා අපි අපේ ජීවිතවල සතුට හොයන්න, ප්‍රීතිය හොයන්න හැම වෙලාවෙම මට තියෙන දේ ගැන සතුටු වෙන්න. ඒක වෙනස් කරන්න යන්න එපා. දැන් කළු සුදු කරන්න යන්න. දැන් බලන්න මයිකල් ජැක්සන් විනාශයටපත් උනේ මිනිහාගේ කළුහම ගැන ආඩම්බර නොවෙච්ච නිසානේ. ඒක නිසා මේව ගැන හිතන්න. ඊළඟට සමහරට වටිනා චරිත අපේ ගායිකාවක ආදි වශයෙන් කොණ්ඩේ කළු කරන්න ගිහිල්ලානේ. නැත්නම් අපේ ළමා වෛද්‍යවරියෝ තමන්ගේ හැම වෙනත් මීවට ගියේ මේක නෙමෙයි.
ආඩම්බර වෙන්න පවතින දේ ගැන, තිබෙන දේ ගැන, විශ්වවිද්‍යාලය ගැන, අධ්‍යාපනය ගැන, Tamanට ලැබිච්ච බුරතරම් බුදු අම්මා තාත්තා ගැන මගේ දරුවනේ සතුට ලබන්න. සමහරක් වෙලාවට අපේ තරුණ කමට අපේ කටින් කියවෙන ඒවා සාපේක්ෂකව ඔයාට වැඩිය හොඳයි වෙන්න අම්මා කෙනෙක් ලැබුණා නම්. සමහරකට පවුලෙම සහෝදරියක් අක්ක කෙනෙක් අපිට වැඩිපුර සල්ලි දෙනවා නම් සලකනවා නම් මං මට අම්ම වෙලා උපදින්න තිබ්බේ අපේ ලොකු අක්කව. ඔයා නෙවෙයි කියලා අම්මටම කියනවා. කවදාවත් ඒ වචන කියන්න එපා දරුවනේ. අපිට අපේ තාත්තා උනේ අපේ ලොකු අයියා. ඔය අප්පච්චි නෙවෙයි. ඔය තාත්තා බිබී හිටියා. කවදාවත් එහෙම කියන්නට එපා. අම්මව තාත්තව කියවන්න. අම්මව තාත්තව අධ්‍යයනය කරන්න. එයාගේ මත් වතුර ටික ඒව කවදාවත් බලන්න එපා පුතේ. ඒව නෙවෙයි ඊට වැඩිය අපිට සජාතක බව දීලා තියෙනවා. නමගම නොදුන්නත් කමක් නැහැ. අපිට ඉපදෙන්න ඉඩ දීලා තියෙනවා. බලන්න මේ සමාජයේ ඉන්න පවතින ඕන නම් සාපේක්ෂකව බලන්න. පෑලියගොඩින් පටන් ගත්තම මීගමුව දක්වා තියෙන කිලෝමීටර් දරුවනේ 30 ගානේ හතර වටේට හතර දිබ්බාගෙට තමයි ලංකාවේ වැඩිපුරම මේ ගැබ සෝදා හැරීම් ආයතන තියෙන්නේ. දවසකට 1500ක් මේ රටේ දරුවෝ හොදාරිනවා ඔය පුතාලා කියන්නේ බොච. දවසකට 1500ක්. අපේ අම්මා අප්පච්චි හිම කළේ නෑ. එහෙම නොකරපු හින්දාද අපි කියන්නේ ඔහෙලා අපිට මොනවද කරේ කියලා අහන්නේ. කවදාවත් එපා දරුවනි. ඒ අය ගොඩ දා ගන්නට ඕනේ. මෙතෙන්ට එන්න කොච්චර පස්සෙන් හිටියද රත්තරන් අම්මා තාත්තා. ඒකයි ජීවිතේ විඳින්න නම් ජීවිතේ සතුටින් තබා ගන්න නම් මුල මතක තිබීම ඉතා වැදගත්. බෝගහක් වගේ වෙන්න. බෝධිය ළඟට ගිහිල්ලා බලන්න දරුවනි. අදත් අවුරුදු 2340ක් වයස ඇති ජයශ්‍රී මා බෝහාමුදුරුවන්ගේ මුලින් දැල්ලක් එනවා. ඒ එන තියෙන ඒ ශාඛාවේ තවත් ප්‍රශාඛාවක් පුතේ හට ගන්නවා. කවදාත් මුල අමතක කරන්නේ. පොල් ගහක් බලන්න. පොල් ගහ මුදුනට ඉහළටම ගිහිල්ලා. හැබැයි මුලින් නිකම්ම තතු කෑල්ලක් එන්නේ නැහැ. ඇයි ඒ මුල අමතකයි. මුල මත අපි ගස් වගේ පොල් ගස් වගේ හැදෙනවද? බෝ ගහක් වගේ වෙනවද? ඒක තමයි ජීවිතේ. කීව ඉන්න එපා. වැඩක් කරලා පෙන්නන්න. දැන් බලන්න පුතාලා සමහර විභාග සමත් වෙනවා කියවන්නේ. දූලා හැම වෙලාවෙම පාඩම් කරන බව පෙන්නනවා. ඒ වුණාට ප්‍රතිඵල නැහැ. බෝ ගහ වගේ එන්න. බෝධියේ මල් පෙන්නන්නේ නැහැ. පුතාලා බෝ මල් දැකලා නැහැනේ. හැබැයි බෝ ගෙඩි තියෙනවා. අන්න ඒ වගේ මල් නොපෙන්වා ගෙඩි හට ගන්නා ගහක් වගේ අට්ටික්ක වගේ බෝගස් වගේ බුදුවරු බුදු වෙන්නෙත් ඒ තැන්වල. අන්න ජීවිතේ සතුට තියෙනවා. ඒ නිසා සරලයි කියන්නේ මගේ පුතා මේ රුපියල් 4500කට 500 කෑල්ලක් අරන් මේ පමුණුවට කියලා රෙදි කෑල්ලක් අරන් ඔය සරලකම නෙවෙයි. ඒක මගේ දරුවනේ කොලාතු ටිකකින් වහගත්නවා නේ තව සරල වෙනවනේ එහෙනම්. එහෙම එකක් නෙවෙයි. සරලයි කියලා කියන්නේ අපි දෙන්නයි පොඩි දෙන්නයි පුංචි පවුල තත්තරන් තාප්පේ ගහගෙන වටේට අපිට ලැබුණොත් විතරක් ඇති කියන එක නෙවෙයි. එහෙමනම් ඉතින් බුදුහාමුදුරුවෝ දේශනා කරන්න ඕනේ නේද? මේ දේවල් කරන්න. අපිට රාජ බලි තියෙනවා, අතිථි බලි තියෙනවා, මේ වගේ කුබ්බ දේවතා බලි තියෙනවා. කීයක් කරන්න කිව්වද? බදු ගෙවන්න කිව්වනේ. රජුට බදු ගෙවන්න. බදු ගෙවනවා නම් අපි කොච්චර හම්බ කරන්න ඕනද? ඒ නිසා මහන්සි වෙන්න. අල්පේච්ඡතාවයේ සරල බව කියන්නේ මගේ දර්ශනේ බෞද්ධ දර්ශනයේ ඔබ හිතන දේ නෙවෙයි. උපරිමය අපි ගිහිල්ලා මේ සමාජය ජීවත් කරවන්න. තව පවුල් 200ක් ජීවත් කරවන්න හොඳ ව්‍යාපාර පටන් ගන්න. විශ්වවිද්‍යාලයෙන් එළියට එන ඔයාලා මොකක් හරි මේ සංවර්ධන නිලධාරී ඔය මොකක් හරි තැනක ගාල් වෙන්න ඉන්න එපා මගේ දරුවනි. ඊට වඩා මේ ප්‍රජාවට වැඩ කරන්න එන්න. මේ එක්කම තවත් ඉහළට මොන හරි අධ්‍යාපන කටයුතු කරගන්න. මේ එකතැනක නවතින්න එපා. ආර්ථිකයත් හොයමු. හැබැයි ඒකට රජයේ වන්දනා කරගෙන තැන්වල ගැවසෙන්න එපා. ඔබට පුළුවන් ආත්ම ශක්තිය ඇති කරගන්න. ඒ තුල තමයි අපි ඉස්සරහට යන්න ඕනේ. ඒ නිසා සතුට පවතින්න මගේ දුවේ පුතේ. ඔබේ කාලය බොහෝසෙයින් ගෙවි යනවා. අපේ විශාල යෝධයෙක් එනවා. තට්ටු ගාන කුස යෝධයෙක්. මේ යෝධය ඇවිල්ලා මිනිස්සු පාගනවා. පාගනවට පෑගෙන මිනිස්සුන්ට කට උත්තර නැහැ. චප්ප වෙලා යනවා. ඔය අතරේ අර යෝධයාගේ ඇඟිලිකරු වස්සෙන් පිරිසක් ඉතුරු වෙනවා. හැබැයි මේ ඇඟිලිකරු වස්සෙන් ඉතුරු වෙන අය පෑගෙන්නේ නැතුව ඇඟිලිකරු වස්සෙන් ඔළුව උස්සලා බේරිච්ච අය තමයි මගේ දුවේ පුතේ මරලා තෝනි දෙන්නේ. බුදු අම්මෝ යෝධයෙක් අපිව පාගනෝ කියලා. පෑගිච්චව මොකක්වත් නැහැ. ඒ වගේ ඇඟිලිකරු වල අස්සෙන් ඉතුරු වෙච්ච අය සමානයි අපි. අපි තමයි මරලා තෝනේ දෙන්නේ. අම්මෝ ජීවිතේ ප්‍රශ්න කියලා. හැබැයි ප්‍රශ්න තියෙන උන් තෙරපිලා ඉන්නවා කිසි දෙයක් කියන්නේ. ඒක හරියට පුතාලා දූලා දන්න අර අතක් නැති දරුවා වගේ. අතක් නැති දරුවා ඒ දරුවා උඩ තට්ටුවක ඉඳන් බලන් හිටියා නේද? පහළ දෙස දුකින් මට ජොබ් එකක් කරගන්න බෑ, ෂර්ට් එකක් හරියට ඇඳ ගන්න බෑ කියලා හරිම කනගාටුවෙන්. ඒ අතරේ අත් දෙකක්ම නැති දරුවෙක් නටනටා ඉන්නවා දැක්කා. ඒ තරුණයා ඇවිල්ලා ඇහුවනේ
ඔයා දරුවෝ මෙච්චර ඔයාට අත් දෙකක් නැහැ. මං එක අතක් නැතුව හරියට දුක් විඳිනවා. ඔයා මේ අත් දෙකම නැතුව මේ බොහොම මේ නටනටා ඉන්නවනේ කියලා. අපිට පේන විදිය. එතකොට ඒ ළමයා කියනවා මං නටනවා නොවේ මිනිස්සයෝ. මම මේ පිට කහ ගන්න බැරුව දඟලනවා කියලා. එහෙමනම් අපිට වැඩි ප්‍රශ්න තියෙන අය ඕන තරම් ඉන්නවා. අපිට පේන්නේ ඒගොල්ලෝ හරි සතුටින් ඉන්නවා වගේ. නමුත් අපේ සොම්නස අපි හොයමු දරුවනේ සරලව යහපත් පැත්තට සාපේක්ෂතාවයේ තේරුම් අරගන්නවා නම් හොඳ පැත්තට පමණක්. නැතුව බැලුවොත් අපිට දුකමයි ගෙන දෙන්නේ. ඒ නිසා අද දවසේ ඔබේ පැය කාලය අවසానයි. අපි ආයෙත් දවසක හමු වෙමු. තරුණ ජීවිත ජය ගන්න මගේ දුව පුතා ඔබමයි අපිමයි කෙරුමෝ ලොක්කෝ එහෙම කියලා හිතන්නට එපා. වැඩිහිටි ආශ්‍රය මගේ ගුරු ආශ්‍රය ඒව ලබා ගන්න. ඒ වයිදිත් හරි ප්‍රවේශමෙන් ගුරු ඇසුර කියලා සමහර අය ඉන්නවනේ මානසික ගැටලු තියෙන අය. රෑ 12න් පස්සෙත් කෝල් දෙන අය ඉන්නවනේ පුතේ. ඒ නිසා විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ ලේසි නෑ මම මේ විවෘතව කතා කරන්නේ. ඉතින් ඒ නිසා ඒ වෙනුත් මගේ දුවල පුතාලා අපිට ෆස්ට් ක්ලාස් ඕනේ චරිත විනාශ කරගෙන. ඒ නිසා හැම වෙලෙම එහෙත් හරියට ඒ වැඩ ටික කරන්න. හරියට අවශ්‍ය කරන assignment ඒ ටික ඉවරයක් කරන්න. ඒව කරලා වැඩ කරන්න. අධ්‍යාපන කරන කාලේ අපි මේක පුතාලා ආව වගේ මෙතන නිකම් BA නිකම්ම BCom එකක් අරන් යනවට වඩා කොහොම හරි ක්ලාස් එකක් ගන්න බලන්න. හැබැයි ඒකත් බලන්න ඒ 23ක් තිබිලත් ෆස්ට් ක්ලාස් එක දෙන්න. ඒකට දෙන්නේ නැහැ පුතේ. ඒ 5ක් ගත්ත එකනට සෙකන්ඩ් අපර්, ඒ 23ක් ගත්ත එකනට සෙකන්ඩ් අපර්. මෙහෙම තියෙනවා තමයි. හැබැයි දුක් වෙන්න එපා. මගේ දරුවන්ට සමාජයේ තියෙනවා. එන්න ඉස්සරහට. ඔයාලා කරන දේ හරියට කරන්න. මූණු කාගේවත් දේ නෙමෙයි මට මම ඒකෙන් තෘප්තිමත් වෙනවා. තමන් තුල ඉන්න පුතාලට නිවන එතන තියෙනවා. ඔබ තුලමයි නිවන තිබෙන්නේ. ඔබගේ මෙලෝ ජීවිත සුවපත් භාවයට පත් වේවා. තෙරුවන් සරණයි. ආකාසට්ටා චුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤම් තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ ශාසනං චිරං රක්ඛන්තු බුද්ධ දේශනං චිරං රක්ඛන්තු ත්වං සදා අභිවාදන සීලිස්ස නිච්ඡං උද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතු. ගෞරවනීය ස්වාමීන් වහන්සේට අපගේ নমස්කාර පූර්වක ස්තුතිය. ඒ වගේම ගෞරවනීය ස්වාමීන් වහන්සේගෙන් අපිට අපේ ජීවිතයට ඉතාමත් වටිනා දහම් කරුණු රැසක් දැන කියා ගන්නට ලැබුණා. ඒ වගේම අපේ මාතෘකා පරිදි ප්‍රීතිමත් ජීවිතයක් ගත කිරීමට බුදුදහමින් ලැබෙන වටිනා උපදෙස් පිළිබඳව අපිට මනාව අවබෝධ කරගන්නට ලැබුණා. චින්තා පවදී එසේනම් අද දින අපගේ ගෞරවනීය දේශකයන්න් වහන්සේ රාජකීය පඬිත නම කියන්නට අවසරයි දොඩම්පහළ රාහුල ස්වාමීන් වහන්සේ. ඉතින් ඔබ වහන්සේ අපගේ ගෞරවනීය ආරාධනය පිළිගෙන ඔබ වහන්සේගේ වටිනා කාලය කැප කරමින් කැලණිය විශ්වවිද්‍යාලයේ අප කෙරෙහි මහත් කරුණාවෙන් මෙහි වැඩම කරනු ලැබුවා. ඉතින් ඒ පිළිබඳ අප කැලණිය විශ්වවිද්‍යාලයේ බෞද්ධ ශිෂ්‍ය සංගමය වෙනුවෙන් ඔබ වහන්සේට පාද නමස්කාර පූර්වක ස්තුතිය පුද කර සිටිනවා. එසේම මේ ආකාරයට Zoom තාක්ෂණය යොදා ගනිමින් විදුලකර දහම සිඹුව හා සම්බන්ධ වීමේදී ඔබ වහන්සේට කිසියම් හෝ අපහසුතාවයක් ඇති වූවා නම් අප ඒ පිළිබඳවද සමාවයිද සිටිනවා. ඔබ වහන්සේට චිරාත් කාලයක් සදහම් සංනිවේදනය සිදු කරන්නට ඇවැසි දිරිය මෙන්ම උතුම් තෙරුවනේ ආශිර්වාදය අප ප්‍රාර්ථනා කර සිටිනවා. සාදු සාදු සාදු. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. පමුදී. ඒ වගේම අපිත් එක්කලා මේ තාක් වෙනකන් Zoom තාක්ෂණයේ ඔස්සේ එකතුණු සදැහැති ඔබ සියලු දෙනාටමත් කැලණිය විශ්වවිද්‍යාලයේ බෞද්ධ ශිෂ්‍ය සංගමය වෙනුවෙන් අපි සියලු දෙනාම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම නැවතත් විදුලකර දහම් ඉසිඹුව දසවන දිගහැරුම සමගින් එක්වන්නට ඔබ සියලු දෙනාටම ආරාධනා කරමින් අදට අපේ වැඩසටහන මෙතකින් නිමාවට පත් කරනවා. ඔබ සියලු දෙනාටම තෙරුවන් සරණයි. Ya, ada lagi. Coba bilang.